හරි අපි මේ කලින් වීඩියෝෙදි කතා කළා මේ කොහොමද මේ කොමන් ෂෙයාර්ස් වලට සම්බන්ධ ස්පෙෂල් ඩිසිෂන් ඒ කියන්නේ කොමන් ෂෙයාර්ස් ඒ කියන්නේ සාමාන්‍ය කොටස් නිකුත් කරනකොට ගන්න ලබන විශේෂිත තීරණ. ඒකෙදි අපි කතා කළා ස්ටොක් ස්ප්ලිට් එකක්. ඒ කියන්නේ දැනට ව්‍යාපාරයේ තියෙන කොටස් කුඩා කොටස් වලට කඩනවා. කියන්නේ දැනට කොටසක වෙළඳපොළ වටිනාකම 100 නම් ඒ 100 වටිනාකම එක වෙළඳපොළ වටිනා කොටසක වටිනාකම රුපියල් 10ක් වෙන විදිහට කඩනවා. ඒතකොට 100 කොටස කොටස් 10ට කඩලා එකක වටිනාකම රුපියල් 10ක් විතර ගන්නවා. ඒතකොට ඒක තමයි මේ ස්ටොක් ස්ප්ලිට් කියලා කියන්නේ. ඊපස්සේ අපි බෝනස් ඉෂුව එක නැත්නම් ස්ටොක් ඩිවිඩන්ඩ් එක ගැන කතා කරලා ඒ කියන්නේ ව්‍යාපාරයේ තියෙන රඳවාගත් නැත්නම් ව්‍යාපාරයේ රඳවාගත් ලාභය උපයෝගී කරගෙන ව්‍යාපාරයෙන් එළියට මුදල් ගලා යන එක වළක්වන්න ඒ මුදල් ඒ රඳවාගත් ලාභ ව්‍යාපාරය තුල රඳවා ගන්න කරන ඉෂුව එකක් අපි කතා කරනවා ස්ටොක් ඩිවිඩන්ඩ් එකක් නැත්නම් බෝනස් ඉෂුව එකක් කියලා. එනිසා අපි ට්‍රෙෂරි ස්ටොක් එක ගැන කතා කළා. ඒ ට්‍රෙෂරි ස්ටොක් කියන්නේ ව්‍යාපාරයේ අයිතිය නැත්නම් ව්‍යාපාරයේ කළමනාකරණය නැත්නම් පරිපාලන බලය නැත්නම් ඡන්දය නැත්නම් ව්‍යාපාරයේ අපි හිතනවා ඇක්විසිෂන් එකක් ගන්න බැරි වෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයක් අත්පත් කරගන්න බැරි වෙන විදිහට ඒගොල්ලෝ කියන්නේ ව්‍යාපාරයක් මාකට් එකට ඉෂුව කරපු ෂෙයාර්ස් වලින් යම් කිසි ප්‍රමාණයක් ඒගොල්ලෝ මාකට් එකේ සංසරණ නැත්නම් ඒ මාකට් එකේ තායකෙන් ගනුදෙනු වෙන්න දෙන්නේ නැතුව ඒගොල්ලෝ තියන් ඉන්නවා. මොකටද හේතුව? ප්‍රධාන වශයෙන් මෙහෙම තියා ඉන්නේ ඒගොල්ලන්ගේ ව්‍යාපාරේ අර ස්වාධීනත්වය නැත්නම් ස්ථාවරත්වය නැත්නම් අර වෙන කම්පැනි වලට ඇවිල්ලා ෂෙයාර්ස් අරගෙන ඒගොල්ලන්ගේ කියන්නේ පරිපාලනය නැත්නම් ඒ ව්‍යාපාරය අත්පත් කරගැනීමේ හැකියාව නවත්තන තමයි ට්‍රෙෂරි ස්ටොක් තියා ඉන්නේ. ඒක ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි අන්තිමට කතා කරා රයිට් ඉෂුව කියලා. ඒතර රයිට් ඉෂුව කිව්වේ මේක රයිට් ඉෂුව කියන්නේ මේක කලින් ඒවා වගේ නෙමෙයි චුට්ටක් වෙනස්. මේ රයිට් ඉෂුව එකකින් පරමාර්ථය වෙන්නේ ව්‍යාපාරයට ෆන්ඩ් එක නැත්තම් මුදලක් රැස් කරන්න. ඒතකොට මේකෙදි මේ ව්‍යාපාරයේ දැනට සිටින කොටස් හිමියන්ට පොඩි විශේෂයක් දීලා ඒගොල්ලන්ගෙන් ඉස්සරහම මේ මුදල් ප්‍රමාණය රැස් කරගන්න පුළුවන්ද කියලා බලනවා. විලඳ පොලේ විකිනෙන ට්‍රේඩ් වෙන මිලට කියන්නේ විලඳ පොලේ ට්‍රේඩ් වෙන මුදලට වඩා අඩු මුදලකට තමයි මේක විකුණන්නේ. ඒතකොට එහෙම දීලා ඒගොල්ලෝ බලනවා මේ මුදල රැස් කරගන්න පුළුවන්ද කියලා. ඒතකොට ඒක තමයි මේ රයිට් ඉෂුව කියන්නේ. ඊට පස්සේ මේ රයිට් ඉෂුව ගැන ප්‍රධාන කොටස් කිහිපයක් ගැන කතා කරන්න තියෙනවාද? මේ රයිට් ඉෂුව අපි අද කතා කරනවා කොහොමද මේ රයිට් ඉෂුව එකේදී අපි theory of extrite price එක නැත්නම් theoretical extrite price එක අපි ERP කියලා කියනවා. ඒක කැල්කියුලේට් කරන්නේ කොහොමද? ඒ වගේම මොකද්ද මේ pump price එක කියන්නේ extrite price එක කියන්නේ මොකද්ද? ඒ වගේම dividend issue කරනකොට ඔයා ගාව ඔයා මේ eligible නම් ඔයා මේ right issue එකට සුදුසු නම් ඔයාට මොන වගේ දේවල්ද ඔයාගේ මොන වගේ decisionද මොන වගේ තීරණද මේ හා සම්බන්ධව ගන්න පුළුවන් කියලා අපි මේකදී කතා කරනවා. එතකොට අපි ඉස්සරහම බලමු මොකද්ද මේ right issue කියන ටිකේ මේ පළවෙනි ටික නම් ලොකු දේවල් ටිකක් නෑ මේක. ඒතකොට in an offer to existing shareholder eligible in the මේකද කියන්නේ අර මම කලින් කියපු ටික තමයි දැනට ව්‍යාපාර සිටින ෂෙයාර්හෝඩර්ස් නැත්නම් හිමිකරුවන්ට ඒගොල්ලන්ට අවස්ථාව ලබා දෙනවා මාකට් එකේ තියෙන මිලට වඩා අඩු මුදලකට ව්‍යාපාරයෙන් ෂෙයාර්ස් අරගන්න මේ ඒ ෆන්ඩ් එක රේස් කරනකොට ඒගොල්ලන්ට ප්‍රමුඛත්වයක් හම්බ වෙනවා. ඒ ප්‍රමුඛත්වය දෙනකොට ඒගොල්ලන්ට පොඩ්ඩක් මාකට් ප්‍රයිස් එකට වඩා අඩු ප්‍රයිස් එක තමයි දෙන්නේ. නැත්නම් ඒ කියන්නේ පළදායි නෑනේ තියෙන්නේ. ඒතර ඒ හින්දා තමයි ඒක මාකට් ප්‍රයිස් එකට වඩා අඩු ප්‍රයිස් එකකට දෙන්නේ. ඒතකොට මේ රයිට් ඉෂුව එකක් ගන්න ව්‍යාපාරයේ දැනට සිටින කරුවන්ට ඒගොල්ලන්ට වෙළඳ පොලේ තියෙන ප්‍රයිස් එකට වඩා අඩු මුදලකට තමයි මේක ඉෂුව කරන්නේ. ඊට පස්සේ the price right issue will be lower than the current market price එක දන්නවා. so මේ current කියන වර්තමානයේ market එකේ share කිනෙන share එකක් විකිනෙන price එකට වඩා අඩු මුදලකට තමයි මේ share එකක් issue කරන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් share එකක් රුපියල් 4කට විකිනෙනවා නම් share price එක right කියන්නේ දැන් market price එක රුපියල් 4 නම්
රයිට් ඉෂුව එකක් කරන ප්‍රයිස් එක ඒතර මේ වෙනවා 4ට වඩා අඩුයි. ඒ කියන්නේ 3.8ක් 3.5ක් ඒ වගේ අගයක් ගන්නවා. It should be higher than the nominal value for the share. nominal value කියන්නේ මෙහෙමයි. දැන් අපිට market value එකට වඩා අඩු අගයක් ගන්න පුළුවන්. ඒක market එකේ trade වෙන විතර වෙනද පොලේ trade වෙන අගයට වඩා ගන්න. හැබැයි ඒ අගය මේ අපි සාමාන්‍ය කොටසක් issue කරන්න අපිට cost එකක් දාන්න වෙනවනේ. ඒ cost එකට වඩා අඩු වෙන්න බෑ. උදාහරණයක් වශයෙන් අපි share එකක් issue කරනකොට ඒකේ තියෙනවා පොඩි සාමාන්‍ය වැඩ වගේක්. ඒතකොට මේකේ cost එක අඩු වුණාට යම් cost එකක් දාන්න. ඒතකොට ඒ cost එකට වඩා අඩු වෙන්න බෑ මේ share එක issue කරන price එක. ඒකට වඩා වැඩි වෙනවා. nominal value එකට වඩා වැඩි වෙනවා share එක issue කරන value එක. ඒක තමයි මේකදී කියන්නේ. ඊට පස්සේ advantages of right issue කියලා තියෙනවා. ඒතකොට මේකේ තියෙනවා cheaper than the offer for sale. ඒතකොට මේක අනිත් ඒවාට වඩා කියන්නේ අපි සාමාන්‍යයෙන් issue කරනවට වඩා මේක cheaper. මොකද මේක රැස් කරගන්න පුළුවන් මේ දැන් අපිට ඉන්න shareholders වලට issue කරන්නේ. ඒතකොට ඒගොල්ලන්ට අලුතෙන් අපිට market එකේ announcement එකක් දාන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ දන්නවා අපිට අලුතෙන් shares ගන්න කට්ටිය හොයන්න ඕනේ නැහැ. ඒ වගේ දේවල් ඕනේ නැහැ. ඒතර මේ අපිට දැනටමත් ඉන්න shareholders වලට තමයි මේක issue කරන්නේ. ඒතකොට ඒක අලුතෙන් offer කරනට වඩා අලුතෙන් නිකුත් කරනට වඩා ලාභදායී. ඒක තමයි කියන්නේ cheaper than the offer for sale. ඊට පස්සේ තියෙනවා more beneficial to the existing shareholders. ඒතකොට ඒගොල්ලන්ට more benefit කියන්නේ දැනට ඉන්න shareholders ලට වාසි දාගතයි කියලා. ඒතර මේකේ වාසි ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේගොල්ලන්ට පුළුවන් මේගොල්ලන්ට මේ මාකට් ප්‍රයිස් එක හම්බෙන්නේ මාකට් ප්‍රයිස් එකකින්. මේ ෂෙයා මේ රයිට් ඉෂුව එක හම්බෙන්නේ මාකට් ප්‍රයිස් එකට අඩු මිලකට. ඒක තමයි ඒක. ඒතර පළවෙනි එක තමයි මාකට් ප්‍රයිස් වලට අඩු මිලකට කියන්නේ මාකට් ප්‍රයිස් එකට වඩා අඩුවට තමයි හම්බෙන්නේ. දැන් මාකට් ප්‍රයිස් එක කරනවා බෝනස් රයිට් ඉෂුව කියන මම RI කියලා දාන්න. රයිට් ඉෂුව ප්‍රයිස් එක හම්බෙන්නේ 3කට වගේ. ඒතර මේකෙම තියෙනවා රුපියල වෙනසක්. ඒ වගේම මේකෙදි ඒගොල්ලන්ට කියන වෙළඳ පොලේ මේ රයිට් ඉෂුව කරන එක වෙළඳ පොලේ විකුණලා ඒගොල්ලන්ට යම් කිසි මුදලක් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මාකට් එකේ shares 900ක් තියෙන කෙනෙක්ට 3ට අනුපාතයකට shares නිකුත් කරොත් right issue එකක් එයාට shares 300ක් හම්බ වෙනවනේ. ඒත් මේ shares 300 එයාට විකුණන්න පුළුවන්. ඊට පස්සේ කතා කරනවා මේ extra price එක ගැන. ඒක අපි කියන්නේ පස්සේ කතා කරනවා. මම ඒක ඒ හින්දා කියන්නේ නැහැ මෙතනදී. ඒතර extra price කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි right issue එකක් කරාට පස්සේ වෙළඳ පොලේ share එකක මිල ඒ මිලෙන් වැඩි කරනවා. අපි හිතමුකෝ X right price එක 3.5යි කියලා. එතකොට මේ 300 වැඩි කිරීම 3.5. 300 වැඩි කිරීම 3.5. ඒතකොට ඒ කියනවා 1050ක් වෙනවා. මේකෙන් එයාගේ ඉන්වෙස්ට්මන්ට් එකේ කොස්ට් එක අඩු කරොත් අපි මේකේ ඉන්වෙස්ට්මන්ට් කොස්ට් එක කියන්නේ 3 වැඩි කිරීම 3 මේකේ ඉන්වෙස්ට්මන්ට් කොස්ට් එක කියන්නේ අපි ප්‍රයිස් එක කියන්නේ මේ shares මිලදී ගන්න කොච්චර වියදම් කරාද විතර අපේ issue right issue එක රුපියල් 3යි shares 300ක් ගත්තා 900යි. ඒක 900ක් යනවා. ඊළඟේ net profit එකක් එනවා යාට. net profit එකක් එනවා. මේකත් එයාගේ capital gain එක. නැත්නම් capital gain එකක් වගේ ගන්න පුළුවන්. මේ ආකාර දෙකට තමයි යාට සාමාන්‍ය බෙනිෆිට් හම්බ වෙන්නේ. ඒතර මේක තමයි අපි කියන්නේ. ඒතර මේ ඉන්න දැන් ඔයාලට පේනවා මේ 150ක් කැපිටල් ගේන් එකක් තියෙනවා. ඒ කියන්නේ දැනට ඉන්න shareholders ලට බෙනිෆිට් හම්බ වෙනවා. ඒක තමයි කියන්නේ ඒගොල්ලන්ට බෙනිෆිට් එකක් ගන්න පුළුවන් කියලා තමයි ඒකද කියන්නේ. ඊට පස්සේ
तो මේකෙදි මේ ව්‍යාපාරයේ ඡන්දය දරුවෝ දන්නවා මේ සාමාන්‍ය කොටස් හිමියන්ට තමයි ව්‍යාපාරයේ ඡන්ද බලය තියෙන්නේ. ඒතකොට මේ රයිට් ඉෂුව එකකේ ව්‍යාපාරයේ ඡන්ද බලයට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි ඉති කියන්නේ. ඒතකොට relativity voting right are unaffected. ඒ කියන්නේ ව්‍යාපාරයේ ඡන්දය ප්‍රකාශ කිරීමට තියෙන හැකියාවට effect එකක් වෙන්නේ නැහැ කියලා තමයි ඉති කියන්නේ. ඊට පස්සේ may be used to reduce gearing in the book value term. ඉතින් මේ කියන්නේ මේ ව්‍යාපාරයේ දැන් හිතන්නකෝ ව්‍යාපාරයේ equity value එක increase වෙලා කියලා. එතකොට මේ ව්‍යාපාරයක number of shares වැඩි වෙනකොට earning per share එක මොකද්ද වෙන්නේ? earning per share එකත් අඩු වෙනවා. ඒකට ඒ වගේ දැන් අපේ issue කරලා තියෙන shares ප්‍රමාණය ඒතර අඩු වෙනකොට මේකේදී issue එකේදී මේකේදී ප්‍රධාන කොටස් දෙකක් වෙන එකක් තමයි number of shares වැඩි වෙනවා. ඒ කියන්නේ shares ප්‍රමාණය වැඩි වෙනවා අපිට ව්‍යාපාරවල අලුතින් ප්‍රාග්ධනයක් එක්රැස් වෙනවා. ඒතර මේකේදී අර අපි කතා කරනවා මේ ව්‍යාපාරයට අලුතින් ප්‍රාග්ධනයක් එක්වහම ඔයගොල්ලෝ දන්නවා මේ නම මට සිංහලට නා කියන්නේ හිමිකම් අනුපාතයයි ණය අනුපාතය කියලා එකක් තියෙනවා. ඒත් මේකෙදි මේක තමයි ගියරින් රේෂියෝ වගේ එකක් තමයි කියන්නේ. ඒක ගියරින් රේෂියෝ කියන්නේ ඒක ණය අනුපාතය හිමිකම් අනුපාතය. මේකෙදි ව්‍යාපාරයේ මේ රයිට් ඉෂුව එකකින් ව්‍යාපාරයේ number of shares වැඩි වෙනවා. කලින් තිබ්බට වඩා වැඩිපුර shares ප්‍රමාණයක් ව්‍යාපාරයට එනවා. ඒ වගේම ව්‍යාපාරයට අලුතින් ප්‍රාග්ධනයක් එනවා. ඒක ව්‍යාපාරයට අලුතින් මුදලකුත් ගලා එනවා. ඒතර මේක බෝනස් ඉෂුව එකක් වගේ නේ. බෝනස් ඉෂුව එක වෙන්නේ ව්‍යාපාරයේ කොටස් ප්‍රමාණය විතර වැඩි වෙන්නේ. මේ හැබැයි රයිට් ඉෂුව වගේ ව්‍යාපාරයේ කොටසුත් වැඩි වෙනවා. ඒ වගේම ව්‍යාපාරයට මුදලක් ගලාගෙනත් එනවා. ඒ වුණාම ව්‍යාපාරයේ තියෙන ඉක්විටි එක ව්‍යාපාරයේ හිමිකම් ප්‍රාග්ධනය යම් ප්‍රමාණයකින් ඉහළ යනවා. සාපේක්ෂව ණය ප්‍රාග්ධනයට වඩා. එතකොට මේක ප්‍රතිශතයක් විදිහට ගත්තාම අපි හිතමු 3:2 අනුපාතයක් තිබ්බ කියලා හිමිකම් 3යි ණය 2යි. after right issue කරලා පස්සේ හිමිකම 4යි ණය 2ක් වෙනවා. එතකොට මේ අනුපාතය අඩු වෙනවා. ඒතර කියන්නේ අනුපාතය 3:2 තිබිච්ච එක 4:2 වෙනවා. ඒතර ඒක අඩු වෙනවා. ඒතර ඒක එෆෙක්ට් වෙනවා ව්‍යාපාරයට. ඒතර මේ ගියරින් රේෂියෝ එකෙන් කියන්නේ අපිට කොච්චර දුරට ව්යාපාරයෙන් ණය ලබා ගන්න පුළුවන්ද කියත් මේ තමයි තියෙන එකන බොහෝ දුරට මේ ගියරින් රේෂියෝ එක අනුව. ඒතකොට මේක සමාන. කියන්නේ ව්‍යාපාරයේ ණය පියවා ගන්න ඉක්විටි එක තියෙනවා නම් ඒ හා සමානයකටම එකට ඒ කියන්නේ එකට එකක් වෙනකම්ම ණය ගන්න පුළුවන් වගේ එකක් තමයි මේකද කියන්නේ. ඒත් මේක මේ රේෂියෝ එක අඩු නැහැ කියන්නේ ව්‍යාපාරයට හදිස්සි අවස්ථාවකදී ඩිබෙන්චර් එකක් ඉෂුව කරලා ණයක් රැස් කරගන්න පුළුවන්. නැත්නම් ලෝන් එකක් ඉෂුව කරලා ණයක් ලෝන් එක කරන් ව්‍යාපාරයේ මූල්‍ය දර්ශීලතාවය සපුරා ගන්න පුළුවන්. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් මේ ගියරින් රේෂියෝ එක අඩු වුණාට පස්සේ. ඒක තමයි මේකද කියන්නේ. ඊට පස්සේ එක්සැම්පල් එකක් දීලා තින්නේ මේකේ කතා කරන්න තියෙන්නේ Seagull PLC can achieve the profit after tax 20%. The profit after tax 20% on the capital employed. Capital employed එක මත 20ක් කියනවා profit එක. its capital structure is follow. ඒතර capital structure එක පහත දීලා තියෙනවා කියනවා. Polynesia 200යි ලක්ෂ 2යි. ෂෙයා එක වටිනාකම 1යි. රුපියල් ලක්ෂ 2යි. රිටර්න් earning ලක්ෂයයි. ඒතර total capital structure එක තියෙනවා ලක්ෂ 3ක්. ඒතර මේකට total capital structure එක ලක්ෂ 3යි. මේකට 0.2ක් කියන්නේ 60000යි. ව්‍යාපාරයේ profit එක 60000යි. පාත profit එක 60000යි. The directors propose to raise additional 126 126ක් right issue එකක් කරනවා. ෂෙයා රුපියල් 1,26,000 right issue එකක් කරනවා.
මේ කරන්ට් මාකට් ප්‍රයිස් එක 1.7 කියලාත් කියනවා. මේකෙදි රික්වයර් වෙනවා බලාපොරොත්තු වෙනවා calculate the number of shares that must be issued කොච්චර shares ප්‍රමාණයක් issue කරන්න ඕනද කියලා calculate. මේක හරි ලේසි. මේ කරන් තියෙන්නේ මේ අපි issue කරන value එක. ඒ කියන්නේ 1,26,000 ගන්න තියෙන්නේ අපේ issue කරන price එකකින්. ගන්න 1.6න් බෙදවම එනවා 78,750ක් එනවා. ඒ වගේම දෙවෙනි එක තියෙන්නේ 1.5යි. දශම 5න් බෙදුවාම 50,000ක් වෙනවා උත්තරේ. ඊට පස්සේ 1,26,000 90,000ක් එනවා. 1,26,000 මෙතින 1.2 සමානයි. මේක තමයි අපේ ෂුගර් ශාස් ප්‍රමාණය. මේ තියෙන්නේ 1.6 ගානේ ෂුගර් ශා ප්‍රමාණය. මේ තියෙන්නේ 1.5 ගානේ issue කළොත් ඊට පස්සේ මේ තියෙන්නේ ගානේ issue කළොත් කොච්චර ෂෙයාර් issue කරන්න ඕනද? මේ කියන්නේ 1.2 ගානේ issue කළොත් කොච්චර ෂෙයාර්ස් issue කරන්න ඕනද කියලා තමයි මේ තියෙන්නේ. මේක තමයි අතට පළවෙනි එකේ ආන්සර් එක එන්නේ. මේක වෙනවා ලියන්න ඕනේ. ඊට පස්සේ calculate the dilution of the earning per share. So dilution කියන්නේ dilution කියන්නේ change එක. අපි මේක කතා කළා කොහොමද ව්‍යාපාරයේ change එක බලපාන්නේ කියන මේ share issue කළාම මේ අර යාගේ market share කියන්නේ market dilution අපි කතා කළා. ඊට පස්සේ earning dilution ඒ වගේ දෙකක් තියෙනවා. ඒතර මේකෙදි අහන්නේ earning per dilution. ඒතර ව්‍යාපාරයේ ඒ පුද්ගලයාගේ ලාභයට වෙච්ච බලපෑම. ඒතර මේකෙදි අපිට හොයන්න වෙනවා after profit එක. ඒතර මේකෙදි calculate කරනෝනේ after profit එක. ඒතර after profit එක හොයන්නේ total shares වැඩි වෙනවා 1,26,000කින්. ඒකට 3 ලක්ෂයක් තිබ්බා අපේ කලින් කැපිටල් ස්ට්‍රක්චර් එක. මේක එකතු වෙනවා අලුතෙන් 1,26,000. ඒකට 0.2 වැඩි කරනවා. එතකොට 0.2 කියන්නේ 120ක් මේක ලාභේ. 5,26,000ට 0.2ක් කියන්නේ 85,200. මේක තමයි අලුත් ලාභේ. ඒ කියන්නේ shares issue කරාට පස්සේ ලාභය තමයි මේ 85,200 කියන්නේ. 60,000 කියන්නේ share issue කරන්න කලින්. කියන්නේ මේ right issue කරන්න කලින් තමයි මේ 60,000 කියන්නේ. right issue එක කරාට පස්සේ තමයි මේ 85,200 කියන්නේ. මේකෙදි අපි බලන්න ඕනේ ඔයගොල්ලෝ දන්නවා earning per share හොයන්නේ මම එකක් කියන්නම් EPS හොයන්න earning profit available for shareholders. දෙනවා number of shares.
මේක තමයි මෙහෙම තමයි EPS හොයන්නේ. ඒතොර මේ earning per share හොයනකොට අපේ profit available per shareholders එන්නේ 85000. මේක බෙදෙනවා ෂෙයා තියෙන ගාන. ඒතොර කලින් ෂෙයාර්ස් ලක්ෂ දෙකක් තිබ්බ already. ඒතොර ලක්ෂ දෙකයි. මේකේ මේ එක්ෙක් කියන්නේ එක එක ප්‍රයිස් වලට ගන්න ඕනේ. කියන්නේ 1.6ට කොච්චරක්ද 1.5 ඒතොර 1.5 ගන්න ඉෂුව කළොත් කොච්චරද 1.4 ගන්න ඉෂුව කළොත් කොච්චරද ඒ වගේ ඔක්කොම හොයන්න මම මේකේ දෙකක් විතරක් කරනවා. මේකේ අපි හොයාගත්තා 1.6 ගන්න ඉෂුව කළොත් 78750 ෂෙයා ඉෂුව කරන්න ඕනේ. ඒතොර කලින් ලක්ෂ දෙකක් තිබ්බා. ඒතොර 2,78,000 හොඳ. ඒතොර මේක බෙදනවා එනවා උත්තර 0.3යි 3.5යි 6. ඒතර මෙහෙම උත්තරයක් එනවා. මේක තමයි පළවෙනි එකට. ඊට පස්සේ දෙවෙනි එකට එන්නේ 85200 බෙදනවා. ඒතර 1.5 ගන්න ඉෂුව කළොත් ෂෙයාර්ස් 84000ක් ඉෂුව කරන්න. ඒතර ඔක්කොම ටෝටල් ෂෙයාර්ස් 2,84,000යි. මේක බෙදුවාම එන්නේ 85200 85200 බෙදීම 2,84,000 0.3යි. ඊට පස්සේ තවත් ගමුකෝ. ඉතින් 1.5 ගණන් ගත්තා 1.4 ගණන් ගත්තොත් 90,000ක්. ඒක 290,000ක් වෙනවා ටෝටල් ෂෙයාර්ස්. දශම 2.9යි 3යි. ඒතර මේක තමා earning per share එක මේක හොයාගත්තට පස්සේ මේක තව දෙකක් කැල්කියුලේට් කරනවා. ඒ දෙක කැල්කියුලේට් කරේ නෑ. ඊට පස්සේ අපි මේක කලින් එක හොයන්නත් ඕනේ. කලින් earning per share එක අපි දන්නවා. කලින් profit එක තිබ්බේ 60,000යි. shares තිබ්බේ ලක්ෂ 2යි. ලක්ෂ 2කින් බෙදුවාම 0.3යි. ඒකට කලින් EPS එක before EPS එක before EPS එක තියෙන 3.3. ඊට පස්සේ කරන්න දෙන්නේ මේකේ අපි පොඩ්ඩක් අපි දැන් අහන්නේ මේ ඩයිලූෂන් එක වෙනස්කම්මනේ. එතකොට අපි කැල්කියුලේට් කරන වෙනස් වීම. ඒතර මේකේ ලියන්න ඕනේ කලින් එකෙන් before එකෙන් අපි වෙනසක් කරන ලියනකොට අපි හොයන්නේ before එකෙන් අඩු කරනවා. now එක. නැත්තම් කලින් එකේ දැන් අඩු කරනවා නැත්තම් දැන් කලින් එක අඩු කරනවා. ඔය දෙකෙන් කන්නේ කරන්න ඕනේ. ඒතර මේකේ අපි කලින් එකෙන් තමයි දැන් එක අඩු කරන්නේ. ඒතර මේකේ මම මේ මෙතඩ් එක අරගෙන කලින් 0.3යි තිබ් සෝරි දැන් මේ කලින් එක අඩු ඉන්නේ කලින් එක අඩු වෙන බිෆෝ එක අඩු වෙනවා. හරි ඈ මේක පොඩ්ඩක් වැරදුනා. ඒතර දැන් එක තියෙන්නේ 1.6 ගන්න ගත්තොත් earning per share එකනේ 0.356 0.356 එකෙන් අඩු කරනවා 0.3. ඒතර වෙනස එනවා 0.056. මේක පොසිටිව් වගේ. පේනවනේ පොසිටිව් වගේ. ඒ වගේම දෙවෙනි එක තමයි PM දෙවෙනි එකේ තියෙන්නේ 0.3යි. 3න් අඩු කරනවා 0.3ක්
වෙනස එතකොට ඉන්නේ 0යි. දශම 4 ගාණ ගත්තොත් රුපියලක් කියන්නේ ෂෙයා එකක් 1.4 ගාණ රයිට් ඉෂුව එකක් කළොත් අනිත් ෂෙයා එක 0.293ක් වෙනවා. ඒකෙන් අඩු කරනවා උත්තරේනවා මයිනස් 0.0යි 0.7ක් වගේ. ඒ වගේ එකක් තමයි එන්නේ. ඒතර මෙහෙම වෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේකෙදි ව්‍යාපාරය මේක ඔයගොල්ලන්ට පොඩි සමරයක් වුණා ලියන්න පුළුවන්. මෙතන මේකෙදි ලියන්න තියෙන්නේ මෙහෙමයි. ව්‍යාපාරය right issue price එක capital structure per employer නැත්නම් capital employer per share capital employer per share ට වඩා ඒ කියන්නේ මේ earning එක ලොකු වැඩි වෙනවා නම් ඒ කියන්නේ capital employer per share කියන්නේ මෙන්න මේ ටික. හරි ඒතර මේ ටිකේ අගය ඒ කියන්නේ මේ 3 0.3ට වඩා වැඩි වෙනවා නම් earning per කියන්නේ මේ කියන්නේ issue price එක. ඒ කියන්නේ current issue price එක. ඒ කියන්නේ මෙන්න මේක කියන්නේ 3.56 නේ. current issue price එක කියන්නේ මේ කියන earning per share එක කියන්නේ issue price එකට වඩා capital employee per share විශාල වෙනවා. ඒක positive එකක්. ඒ කියන්නේ ධන සම්බන්ධතාවය කියපු කරන පේනවා මේකෙදි මේ 0.3 කියන්නේ positive අගයක් තියෙනවා. හරි. ඒ කියන්නේ ව්‍යාපාරයක ෂෙයා ඉෂුව කරනකොට අපේ මේ කැපිටල් එම්ප්ලොයර්ස්ලා කියන කැපිටල් එම්ප්ලොයර් කියන්නේ එක්කෙනෙක් මට ඒක ඩිෆිනිෂන් එක මතක නැහැ. කැපිටල් එම්ප්ලොයර්ස්ට වඩා මේ ඉෂුව ප්‍රයිස් එක විශාල වෙනවා. ඒක පොසිටිව් එකක්. මේ කැපිටල් එම්ප්ලොයර් නැත්නම් ඉෂුව ප්‍රයිස් එක කැපිටල් එම්ප්ලොයර් එකට මේක සමානයි. කියන්නේ මේ 0.3 මේකේ කැපිටල් එම්ප්ලොයර් per share 0.3 equal වෙනවා නම් ඉෂුව ප්‍රයිස් එකේ per share එකට. ඒ කියන්නේ මේ 0.3ට ඒතර ඒක සමානයි. ඒතර ඒකෙදි ඒක පොසිටිව් එකක් නැහැ. ඒකේ බල සුද්ධ බලපෑම 0ක්. ඒ වගේම ඒක යන්න ඕනේ මේක කියන්නේ මේක 0 සුද්ධ බලපෑම 0 කියන්නේ මේක කඩලා පෙන්නන්න ඕනේ මට ඒක මම මෙතෙන් ලියලා පෙන්නන්න ඕනේ තමයි. කියන්නේ මෙන්න මෙහෙමයි මේක පෙන්නන්න ඕනේ. ඒතර ඉෂුව ප්‍රයිස් එකට ශාල ලකුණු දාන්න කොහොමද? ඉෂුව ප්‍රයිස් එක විශාල නම් capital employee per share EEPN ESN මේක මෙහෙම වෙනවා නම් මේක positive relationship එකක්. හරි. earning per issue price එක මේ earning per share නෙමෙයි issue price එක උදා වෙනවා. උදා වෙනවා earning per share එකයි. එතකොට මේකේ net අගේ බිඳුවයි. ඊට පස්සේ මේක නෙගටිව් එකක් වෙනවා. ඒතකොට මේකේ පෙන්වන්න ඕනේ මොන ඒරියා ටිකද නෙගටිව් පොසිටිව් වෙන්නේ කියලා. උදාහරණයක් වශයෙන් මේ 1.6 එකට වඩා කැල්සියම් 5.
මේ 1.5 තමා මේ 1.5 ගන්න මේ ඉන්න මෙතන ගන්න. නම් මේ සමාන එක අපි මේ හොයාගන්න මේ 1.5 අනේ. ඒතර මේ 1.5ට වඩා ඉෂු ප්‍රයිස් එක විශාල වෙනවා. ඒතර මේක පොසිටිව් රිලේෂන්ෂිප් එකක්. ඒතර මේ 1.5ට වඩා මේක කුඩා වෙනවා. උදාහරණයක් විදිහට 1.4 තිබ්බේ. 1.4 තිබ්බ ඉෂු ප්‍රයිස් එක. ඒකට ඒක කුඩායි 1.5ට වඩා. ඒතර මේ 1.5 හොයාගත්ත විදිය ප්‍රශ්නයක් තියෙනවා නම් මේ 1.5 හොයාගන්නේ අපේ ඉස්සලාම් බලන්න ඕනේ EPF එක කීයද කියලා. ඊපස්සේ දැන් අලුතෙන් EPF එක හොයාගන්න ඕනේ. මේ EP කලින් EPF එකට EP දැන් EPF එක සමාන වෙන එකක් තියෙනවා නම් ඒක තමයි මේ earning අපේ කලින් කියන්නේ capital employee per share එක equal වෙන්නේ issue price එකට. ඒතර එතන ඉඳන් තමයි කම්පෙයාර් කරන්න පටන් ගත්තේ මොන පැත්ත පොසිටිව් එක මොන පැත්ත නෙගටිව් වෙන එක. ඒතර මේක තමයි පෙන්වන්න ඕනේ. මේ රේන්ජ් එක පෙන්වන්න ඕනේ. කියලා විස්තරයක් දෙන්න ඕනේ. issue price එක capital employee per share එකට වඩා විශාල වෙනවා නම් ඒක පොසිටිව්. capital employee per share එකට වඩා අඩු වෙනවා නම් ඒක නෙගටිව්. මේ දෙක සමාන වෙනවා. සිද්ධ බලපෑමක් නැහැ කියලා. ඒතර මේක තමයි මේකෙදි ගන්න පෙන්වන්න ඕනේ. මම කිය ගන්න මේක. මේක තමයි මේ ගන්න තියෙන්නේ. මේ ගන්න ලොකු දෙයක් නෑ. ඊට පස්සේ come right එකයි x right එක තියෙනවා. මේ come right එක කියන්නේ with right attach එක කියන්නේ මේක මම මිස් අපේ කියපු විදිහෙන් කියා දෙන්නම්. මෙහෙම තියෙනවා ටයිම් ලයින් එක. මෙහෙම තියෙනවා ටයිම් ලයින් එක. ඒතර මෙතන ඩේට් එකක් තියෙනවා. මෙතන ඩේට් එකක් තියෙනවා. මැද තව ඩේට් එකක් තියෙනවා. මෙතන හිතන්න announcement එකක් කරනවා. එතන මෙතන තමයි announcement එක ගන්නෙ. announcement එකක් කරනවා share issue කරනවා කියලා. හරිද? එතන මේ කරන දවසේ මෙතනට කියනවා x right price එක කියලා. x right price එක. නැත්නම් x right date එක. කොට මේ තියෙන්නේ මේක පස්සේ කියන්නම් මම. මේක selling කියලා මම දාන්නම්. මේකෙදි කියන්නේ ව්‍යාපාරයක් ඉන්නවා. දැන්ට ෂෙයා කරුවෙක් ඉන්නවා. මේ නැටිනේ ෂෙයා හෝල්ඩර්ස්ලාට අපි මේ රයිට් ඉෂුව එක ගන්න දැන් ව්‍යාපාර ලැන්ට් ඉන්න IT කරුවෙක්. ඒතර එයා ව්‍යාපාරයේ ඉන්නකොට මේ දවසේ මේ ආරම්භක දවසේ announcement එකක් දානවා ව්‍යාපාරයේ මේ මුදලකට මේ price මේ වගේ shares ප්‍රමාණයක් issue කරනවා කියලා. හැබැයි එතකොට ඒකෙදි මේ share issue කරන එක මෙයා eligible වෙන්නේ නැත්නම් මෙයාට මේ right issue එක ගන්න පුළුවන් ඉන්නේ මෙයා එයා ගාව තියෙන shares hold කරන් ඉන්න ඕනේ මේ expiry date එක වෙනකම්. කියන්නේ මේ දවස වෙනකම් මෙයාගේ මෙයා issue කරන දවසේ මේ announcement එක දෙන දවසේ shares ටික එයා hold කරන් ගියොත් විතරයි එයාට මේ right issue එකට ඇතුළත් වෙන්න පුළුවන්. මේ කියන්නේ right issue එකට කියන්නේ ඉදිරිපත් වෙලා ඒ shares ලබා ගන්න පුළුවන්. දැන් ඊට කලින් මේ date එකට කලින් shares විකුත් يعني එයා ගාව තියෙන shares විකුත් එයා eligible වෙන්නේ නැහැ මේ right issue එකට. ඒතර එයාට මිලදී ගන්න බෑ මේ right issue එකේ issue කරන shares. එතකොට මේකෙදි අපි කතා කරන මුල් වශයෙන් thumb right එකයි x right එකයි. ඉතින් විනාඩියක් දෙන්න. මේ thumb right එක කියලා කියන්නේ අපේ මේ right issue එක තියෙන
කියන්නේ right issue එකත් එක්ක price එක තමයි come right එක කියන්නේ. ඒතකොට x right price එක කියන්නේ මේ right issue එක කරන්න කලින්. මේ කියන්නේ මෙන්න මේ area එකේදී. මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ ටික. මෙන්න මේ ටිකේ තමයි x right price එක කියලා කියන්නේ. ඒතකොට come right price එක කියන්නේ මේ ටික ඔක්කොම. කියන්නේ මෙන්න මේ ටික මේ ටික ඔක්කොම තමයි come right price එක කියන්නේ ව්‍යාපාරේ එයා හෝල්ඩ් කරන් හිටියට පස්සේ එයාගේ ඇටච් කියන්නේ එයාගේ මේ වැලියු එක ඇටච් වුණාට පස්සේ තමයි come right price එක එන්නේ. x right price එක කියන්නේ announce period එකට x right date එක අතරමැදි කාලය තමයි x right price කියලා කියන්නේ. එතකොට මේ දෙක මතක තියාගන්න ඕනේ. එතකොට in theory the new market price will be the consequence of the adjustment to the allowed to discount price the new issue. ඒක මේකෙදී market price එක මේ right issue එකක් ආවට පස්සේ වෙනස් වෙනවා. ඒක adjust වෙනවා. ඒතර අපි කියන theoretical x right price කියලා කියනවා. PERP කියලා කියන theoretical x right price කියලා. ඒක වෙනස් වෙන්නේ අපි right issue එකක් ආවට පස්සේ market price එක වෙනස් වෙනවා. ඒත් අපි ඒක calculate කරන්න ඕන කොහොමද calculate කරන්න එක අපි ඊළඟට බලමු. මේ come right එක කියන්නේ with right attach ඒක right issue එකත් ඒ value එකත් අතුලත්ම තමයි come right එක කියන්නේ. x right කියන්නේ right issue එකේ value එක නැතුව. ඊට පස්සේ theoretical x right price එක හොයන ක්‍රම සූත්‍රයක් තියෙනවා. ඒතකොට ඒක එන්නේ n කියන්නේ number of shares අපි issue ගන්න. ඒතකොට come right price එක ඒක එකට එකතු කරන issue price එක බෙදනවා n + 1 වලින්. ඒතර මේකට වඩා මිස් අපිට ලේසිකමක් කියා දුන්නා. මිස් කිව්වේ මේකයි. අපිට ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ අනුපාතය. කොච්චර අනුපාතයකට අපි තුමු කොච්චර අනුපාතයකට shares issue කරන අපි හොයාගන්න ඕනේ. ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ කියන්නේ අපි කොච්චර ප්‍රතිශතයකට අපි shares කියන්නේ දැනට තියෙන shares වලින් කොච්චරකට අලුත් shares issue කරනවද? අපි තුමු shares 100ක් තිබ්බොත් 100ට එකක් issue කරනොත් 20000යි. මේ වගේ කොච්චර shares ප්‍රමාණයක් issue කරනවද කියලා අපි හොයාගන්න ඕනේ. ඒ වගේම අපිට market price එක එක හොයාගන්න වෙනවා. අපි හිතුව market price එක කියලා. ඒ වගේම අපිට අපි හිතුව මේ කියන්නේ දැන් issue කරලා තියෙන come right price එක. මේ එක හොයාගන්න ඕනේ. නැත්නම් market price එක හොයාගන්නකොට මේකෙදි අපිට මේ come right price එක කිව්වේ මොකක්ද කියලා දැන් මතක තියෙන්න ඕනේ. ඒක come right price එක කිව්වේ right issue එකත් එක්ක. හරි. එතකොට value එක නේ. මේ come right price එකේදී අපි මේ come price එක ගන්නේ අපිට market price එකයි come price එකයි දීලා තියෙනවා අපි ගන්න ඕනේ come price එක. හැබැයි market price එක දීලා come price එක දීලා නැත්නම් අපි ගන්න ඕනේ market price එක තමයි come price එක විදියට. ඒකත් මිස් කිව්වේ ඒක මටත් හරිය ලොකුට තේරුන්නේ නැහැ. ඒතකොට මේ ගාන හදනකොට market price එක විදියට ගන්න come price එක. ඒතකොට මේ come price එක තමයි මේකදී ගන්නේ. එතකොට අපි මේකදී ඊට පස්සේ ගන්න ඕනේ අලුත් ඉෂුව කරනවා. ඒතකොට right issue price එක right issue price එක issue right issue price එක 4ක් කියලා ගමුකෝ. මේ ටික විතරයි ඕනේ අපිට ගාන හදන්න. theoretical x right price එක TERP හොයන්න ඕනේ මේක විතරයි. මේකේ මිස් හරි ලේසි ගමයක් කියා දුන්නා. අපේ දැනට shares තියෙනවා 4ක්. ඒ share එකක market price එක 5යි. අපේ total market price එක ඉන්නවා 5 4 20යි. හරි. ඊට පස්සේ අපි අලුතෙන් issue කරනවා එක share එකක්. ඒකේ price එක 4යි. අපි market price එක අලුතෙන් මේ දෙකේ එකතුව
24යි මේ 20යි 4යි මේ දෙක එකතු 24යි අපේ ෂෙයාර්ස් වල එකතුව 5යි 24 වෙනවා 5යි. අපිට 4.8ක් එනවා. මේක තමයි theoretical නේද? ඒ කියන්නේ රයිට් ඉෂුව එක ගාට පස්සේ වෙළඳ පොලේ මාකට් එකේ මේ අලුතෙන් ෂෙයා එකකට එන ෂෙයා එකක වැලියු එක තමයි theoretical exercise price කියලා කියන්නේ. එතකොට මේකේ තව concept එකක් තියෙනවා. calculate the value of the right. මේ value of the right කියන්නේ මේ value කියන්නේ මේ right issue එක හින්දා ඉන්න shareholders existence and දැනට ඉන්න shareholders ට wealth එකට වෙච්ච බලපෑම. ඒගොල්ලන්ගේ ධනයට ප්‍රාර්ථනාවට වෙච්ච බලපෑම. ඒතර ඒක හොයන්න හරි ලේසි. අපි මේ theoretical exercise theoretical exercise price එකෙන් අඩු කරනවා issue price එක. right issue price එක. right issue price එක. ගොඩේනවා value එක. ඒතරේ total value එක. මේ ගානට අනුව නම් theoretical exercise price එක 4.8යි. ඒ issuing price එක right issue price එක 4යි. ඒකට value එක එනවා 0.8යි කියන්නේ. එතකොට මේකේ ඕන අය calculate කරන්න පුළුවන් එක share එකකට value එක කීයද කියලා. එතකොට 0.8 බෙදන්න පුළුවන් අපේ shares 4ක් තිබ්බා 4ෙන්. එතකොට එනවා එක share එකකට 0.2ක්. මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒතකොට මේ theoretical exercise price එකෙන් අපේ right issue price එක අඩු ගාට පස්සේ අපිට එනවා value of total value එක. කියන්නේ මේ සිදුවීම නිසා ව්‍යාපාරය දැනට සිටින හවුකරුවන්ට වෙච්ච සත්‍ය බලපෑම. ඒක තමයි theoretical price එකෙන් right issue price එක අඩු ගාට පස්සේ එන value එක. ඒ value එක අපේ කලින් තිබිච්ච shares ගන්න බෙදුවා පස්සේ එක share එකකට කොච්චර බලපෑමක් වුණාද කියලා අපිට හොයාගන්න පුළුවන්. ඒතර ඒක තමයි මේ 0.2 කියලා මම මේ දැම්මේ. හරිනේ මම හිතනවා මේක නම් තේරෙන්නේ නැති කියලා. මේක ලොකු දෙයක් නෙමෙයි. ඊට පස්සේ ගානක් තියෙනවා. මේ ගාන අපි බලමු. මේකේ තියෙනවා මිලියනයක් තියෙනවා shares. market price එක share එක 2.1යි. ඒතර මේක තමයි price එක කියලා ගන්න වෙන්නේ. com price එක දීලා තිබ්බේ නැත්නම්. තමයි මේ com price එක දීලා තියෙන්නේ. company decide to make right issue of a 5 Cs එකක price issue කරනකොට price එක 1.5. ඒතර මේක අපිට දීලා තියෙන ඔක්කොම details තියෙනවා. අනුපාතය දීලා තියෙනවා 4.1යි. right issue price එක 1.5යි. compressed price එක 2යි කියලා දීලා තියෙනවා. ඒක මේ theoretical exercise price එක උන් හරි ලේසි. වැඩි කරනවා market price එකේ. හරිද? ඒක මේකේ අපි market price එක නෙමෙයි අපි compressed price එක කියලා ගන්න. ඒක මේ compressed price එක තමයි වැඩි ගන්න. මම අර අතනක් දැම්මේ compressed price එකයි market price එක දෙකම දීලා නම් තියෙනවා නම් ගන්නේ compressed price එක. market price එක විතරක් දීලා තියෙනවා නම් compressed price එක විදිහට ගන්නේ market price එක. ඒක මේක දෙකම දීලා තියෙන අපි ගන්නවා compressed price එක. ඒක සමානයි අපි 4ට එක ගන්න ඉෂුව කරන්නේ අලුත් එකක වටිනාකම 1.5යි. එතකොට 1.5යි කියන 1.5යි මෑත් වෙන්නේ. ඒතකොට මේ දෙකේ එකතු වෙනවා
අලුතෙන් ඒතකොට ෂෙයාර්ස් ඉෂුව කරනවා 4ක් කලින් තිබ්බා 4ට ටිකක් ඉෂුව කරනවා. ඒතකොට ෂෙයාර්ස් ඔක්කොම 5යි 9.5 බෙදෙනවා 5න්. ඒතකොට 1.9ක් යනවා. හරි. theoretical exercise price එක 1.9යි. ඊට පස්සේ අපිට මේකෙන් හොයන්න පුළුවන් නම් value එක සමානයි theoretical exercise price එකෙන් අඩු කරනවා right issue price එක කිය 1.5යි. උත්තරේ 0.4යි. මේක තමයි value එක. ඔයාලට ඕන මේක තනි කර ගන්න shares 4ෙන් බෙදන්න. මේකත් තිබ්බේ total value එක shares අපි කලින් 4යි තිබ්බේ. උඩ නම් 0.1ක්. share එකක මට වෙච්ච බලපෑම. මේක තමයි මේක ගානේ අහලා තියෙන්නේ. මම හිතනවා මේක ඉච්ච ලොකු අමාරු ගන්න නෙවෙයි, හරි ලේසි. ඊට පස්සේ තියෙන්නේ value of the right එක අර අපි කලින් කියහදපු එකේ අර මේ සූත්‍රය තියෙන අර මම මේ 0.4 අරන් එක දෙකෙන් විතර පළවෙනි උත්තරේ එතකොට එන්නේ මේකේ පළවෙනි එකට උත්තරයෙන් 0.4 දෙවෙනි එකට එන්නේ 0.1 මාර යට හැදෙන්නේ. ඊට පස්සේ ඒක තමයි ඊට තියෙන shareholder option. ඒ shareholder option එක කියන්නේ ව්‍යාපාරයේ දැනට ඉන්න shareholdersලා තමයි right issue එක ගන්න. මේ right issue එක කරනකොට ඒගොල්ලන්ට කරන්න පුළුවන් මොනවා වගේ දේවල්ද කරන්න පුළුවන්. shareholdersලාට ගන්න පුළුවන් තීරණ. එකක් තමයි take up or exercise the right. ඒ කියන්නේ ව්‍යාපාරයේ දැනට ඉන්න ව්‍යාපාරයේ ඉන්න යාට පුළුවන් issue කරන right issue shares ඔක්කොම මිලදී ගන්න. right issue shares තුනට එකක් issue කරොත් එයාගේ shares 1000ක් තියෙනවා 6000ක් තියෙනවා නම් තුනට එකයි කියන්නේ එයාට right issue කරනවා issue කරේ shares 200ක් හම්බ වෙනවා. එයාට පුළුවන් මේ shares 200ම අදාළ share එකක් issue කරන මුදල යටතේ අපි තුමු 1.5යි අපි කලින් ගත්තේ 1.5 යටතේ ගන්න. එතකොට එන්නේ 4500 මට මතක විතර. 4500යි sorry තුනක් එන්න ඕනේ. 300යි. එතකොට මෙයා රුපියල් 300ක් ඕනේ මේ shares 200 මිලදී ගන්න. ඒ මුදල ගෙවලා මේ ඉන්වෙස්ට්මන්ට් එක කරලා යාට පුළුවන් මේ සල්ලි ඒ කියන්නේ මේ ඉන්වෙස්ට්මන්ට් මුදල ගෙවලා යාට මේ shares 200 අරන් ඒතර යා shares total shares ප්‍රමාණය වැඩි වෙනවා 6200ක් දක්වා. 200 නෙමෙයි මේ sorry 8000ක් වෙනකම් වැඩි වෙනවා. මෙතන වෙන්නේ 2000 තියෙන්නේ. 8000ක් දක්වා වැඩි වෙනවා. මේක තමයි take up and exercise right කියන්නේ යා ඒ දීලා තියෙන සම්පූර්ණ හිමිකම ලබා ගන්නවා. ඒකේ right issue එක සම්පූර්ණයෙන්ම ලබා ගන්නවා take up or exercise price කියන්නේ. ඊපස්සේ sell the right කියන්නේ මේ ඉන්න ව්‍යාපාරිකයෙක් කියන්නේ යාට මොකක් හරි financial මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සල්ලි සම්බන්ධ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එයාට පුළුවන් එයාගේ right issue එක market එකේ sell කරන්න. එයාට market එකේ sell කරලා යම් කිසි මුදලක් ලබා ගන්න පුළුවන්. එයා හිතන්නේ දැන් මේ 200ක් තියෙන shares 2000ක් තියෙනවා. එයාට ඒ shares 2000 theoretical exercise price එක අරන් TR price එක තුළ මේක TRP price එක ගන්න. ඒතකොට මේකෙදි අපි මේ 1.9 කලින් එකේ තිබේ 1.9 නේ. 1.9 ගානේ ඉක්ුණා. එයාට ඉන්කම් එකක් හොයාගන්න පුළුවන්.
3,400 3,400ක ඉන්කම් එකක් හොයාගන්න පුළුවන්. 3,400ද 3,800යි. 3,800 ඉක්මවන්න පුළුවන්. ඒතකොට න්යාට රයිට් ඉෂුව එකට යනවා. එතකොට 3,000 ප්‍රයි ටෝටල් වෙල්ත් එක 800කින් වැඩි වෙනවා. සෙල් කළා 800ක වෙල්ත් එකක් ලබා ගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ මේ sell the right කියලා කියන්නේ. ඊට පස්සේ sell some to buy some. එතකොට මේකෙදි 50 කියන 50 chance එකක් තියෙන්නේ. එතකොට මෙයා 200ක් මිලදී ගන්නවා. 200 sorry එයාට right එක තියෙන 2000 ඒකෙන් 1000ක් මිලදී ගන්නවා 1000ක් විකුණනවා. එතකොට මේකේ තුන්වෙනි එක විතර 1000ක් එයා මිලදී ගන්නවා. දී ගන්නවා 5 ගානේ. මේ වැඩි ගන්න theoretical exercise price එක නම් වැඩි ගන්න TR price එකෙන් වැඩි ගන්නවා. sorry මේ 1.5 නෙමෙයි 1.9න් වැඩි ගන්න ඕනේ. හරි sorry මේක වැරදුනා 1.9න් වැඩි ගන්නවා. 1.9න් වැඩි කරනවා theoretical exercise price එකෙන් වැඩි කරනවා. අඩු ගන්න යාට 1.5 ගානේ cost එක කියන්නේ 1500ක්. එයාට cost 400කට profit එකක් තියෙනවා. ඒ වගේම එයා 1000ක් විකුණනවා. එයාට cost එක යනවා 1500ක් අර වගේමයි. total effect එක 800යි. භාගේ වයි එකක්. හරි. ඊපස්සේ do not nothing එක මුකුත්ම කරන්න නැතුව හිටියොත් එයාගේ කලින් තිබ්බ shares 6000යි. එතකොට මේ shares එකක price එක වෙනස් වෙනවා. market price එක 1.9 ගන්නෙ. එතකොට කලින් අහන්නේ 1.9 11,400ක් එනවා. අපි හිතමු කලින් market price එක තිබ්බේ 2යි කියලා. දෙක ගානේ 6000 කියන්නේ 12000යි. ඒතොර යාට loss එකක් වෙනවා 600. يعني මුකුත්ම කරන්න නැතුව හිටියොත්. ඒ වගේ එකක් තමයි තියෙන මේ ගාරන්ටි එකක් හදනවා මේ. ඒතොර sell some to and buy some කියන්නේ යා භාගයක් විකුණලා භාගයක් මිලදී ගන්නවා. ඒතකොට යා මේ සල්ලි නෑ මිලදී ගන්න සම්පූර්ණ ටිකම. ඒතොර එයාගේ right issue එකෙන් භාගයක් යා මිලදී ගන්නවා භාගයක් වෙන කෙනෙක්ට විකුණනවා මිලදී ගන්නවා. do not nothing කියන්නේ යා කිසිම දෙයක් කරන්නේ නෑ බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. ඒක තමයි මේකට කියන්නේ. ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ take up and exercise the right here shareholder buy the new shares at the right price. ඒගොල්ලෝ අලුතින් shares ලබා ගන්නවා right price එකට යටතේ. The shareholder who do this will maintain their holding on the company subscribing for the new shares. එයාගේ position එක යා ඒ විදිහටම තියාගෙන ඉන්නවා. මේ subscribe කරගෙන අලුතින් shares මිලදී ගන්න. ඒක තමයි මේ කියන්නේ. take up කරාට පස්සේ ඊට පස්සේ sell the right කියන්නේ යා shareholder එයාගේ right එක විකුණනවා බාහිර පාර්ශ්වයකට. නැත්නම් ඉන්න ඇතුලේ ඉන්න කෙනෙක්ට වෙන්නත් පුළුවන්. ඊළා සල්ලි ලබා ගන්න මේකෙදි එයාගේ තියෙන market price එක අඩු වෙනවා. ඒක මේකෙදි එයාගේ value එක අඩු වෙනවා. ඒතර එයාගේ කියන්නේ 125ක් shares තිබ්බනම් 125ට 124ක් විතර වෙන්න පුළුවන් share issue එකකින් පස්සේ. ඒක තමයි කියන්නේ sell the right එකෙන් පස්සේ එයාගේ හිමිකම අඩු වෙනවා. sell some to buy someone කියන මේකෙදි එයාගේ පාර්ට් එකක් එයා විකුණනවා පාර්ට් එක මිලදී ගන්නවා. ඒතර මේකෙදි
ඒතර මේකෙදි අපිට ඔයගොල්ලෝ මතක ඇති කණීත්වර එයාගේ භාගයක් විකුණ භාගයක් ලබා ගත්තට පස්සේ ඒක එයාගේ මේ අර මාකට් එක වෙනස් වෙනක් වුණේ කෙනාට කියන්නේ 800 මාව මතකද 400 400 එකතු 800 මාව විතර ඒ අනස් චුට්ටක් වුණා පස්සට ගිහලා බලන්න 800 ආවා. ඒකෙදි උනේ එයාගේ මාකට් පොසිෂන් එක. එයාගේ මාකට් දැනට තියෙන කරන්ට් මාකට් ප්‍රයිස් එක කියන මාකට් ෂෙයා එක වෙනස් වෙන්නේ නැහැ. සිරිස් 25 අතේ ෂෙයාර්ස් සිරිස් 25ම එයාගේ බෙල්ට් එක හම්බ වෙනවා. ඒතර ඒකෙදි අය පොසිෂන් එක වෙනස් වෙන්නේ නැහැ. ස්ටේබල් වෙදී ඉන්න පුළුවන් වෙනස් වෙන්නේ නැතුව. මේ බායයි ගමලා භාගයක් මිලදී ගත්තා. හරිද? ඊට පස්සේ දුන්නොත් නැතිනම් උනාට පස්සේ එයාගේ ෂෙයා හෝල්ඩ් එක අඩු වෙනවා. ඒක තමයි කියන්නේ. පස්සේ ගාරන්ටි එකක් තියෙන මේක අපි ඊළඟට හදමු මම ඊළඟ වීඩියෝ එකක් දාලා මේ ගාරන්ටි කරලා දාන්න. හරි ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ අනිත් ටිකනේ අපි ටික බොන්ඩ් මාකට් එක ගැන කතා කරන එක අපි ඊළඟට කතා කරමු.